වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත සහෝදරය ඇතුළු ජාතික ජනබලවේගය නියෝජනය කරමින් වේදිකාවේ ඉන්න අපේ සහෝදරයන් සහෝදරවරුන්ගෙන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න තමුන්නාන්සේලා සියලු දෙනාගෙන් අවසරයි. අපි දන්නවා අද ලෝක කම්කරු දිනේ. වැඩ කරන ජනතාව තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ සටන් වඳිනවා. පරාද වෙලා තිබෙනවා, පසුබැසීම් තිබෙනවා, ජයග්‍රහණයන් තිබෙනවා. එහෙත් අපි අත්හරින්නේ නැතුව මේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙනුත් වැඩ කරන ජනතාවගේ පාලනයක් ගොඩනගා ගැනීම වෙනුවෙනුත් සටන අත් නොහැර ඉදිරියට යමින් තිබෙනවා. අද ලෝකේ පුරා වැඩ කරන ජනතාව දසලක්ෂ ගණනින් පාරට ඇවිල්ලා මේ දුර්දාන්ත සමාජ ක්‍රමය වෙනස් කරමින් හැම කෙනෙකුටම සහෝදරත්වයෙන් ලෙන්ගතුකමින් සීමා මායිම් වලින් තොරව ජීවත් වීමේ අයිතිය සඳහා සටන් වදිමින් තිබෙනවා. ලෝකේ පුරා ඒ විදිහට සටන් වදිනකොට අද ලංකාව මොකද වෙලා තිබෙන්නේ? අද ලංකාව එකම සටන් අරගල භූමියක් බවට පරිවර්තන වෙලා තිබෙනවා. එහෙමනේ. නේද? සෑම නගරයකටම ජනතාව පාරට ඇවිල්ලා කෑ ගහමින් ඉන්නවා. සෑම තරාතිරමකම පුරවැසියෙක් මේ අසාධාරණයට එරෙහිව හඬ නගමින් තිබෙනවා. ගෙන් රටම එකම සටන් භූමියක්. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණේ අපි වෙනදා කරන මැයි දිනයකට වඩා වෙනස් මැයි දිනයක් පවත්වන්න තීරණය කරේ. අද උදේ අපි යාපනයේ මැයි දිනේ සැමරුවා. මේ වන විට අනුරාධපුරයේ අපේ ටිල්ලින් සහෝදරයා, හඳුන්නිල් සහෝදරයා, නාමල් කරුණාරත්න සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ මැයි දිනේ පවත්වනවා. මාතර අපේ විජිත හේරස් සහෝදරයා, හඳුන්නිල් සහෝදරයා, සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඇතුළු සහෝදර සහෝදරියන්ගේ නායකත්වයෙන් මැයි දිනේ සමරනවා. සෑම තැනකම අනුරාධපුරය මුළු නගරය යටපත් කරමින් එකම හිස්කොඩක් බවට පරිවර්තන වී තිබෙනවා. මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය උතුරා යන ජනගඟකින් මාතර නගරය මිනිස් හිස් වලින් පිරී තිබෙනවා. මේ කොටුවත් ඊට දෙවෙනි නෑ දහස් ගණන් ජනතාව එක්රැස් වෙලා තිබෙනවා මේ පාලනයන්ට එරෙහිව. ඇයි? රටම අරගල භූමියක්, රටම සටන් භූමියක්. අපි රටේම පැනගෙන සිටින සටනට, රටේම පැන නගලා සිටින ජනතාවගේ නැගිටීමට නිවැරදි දේශපාලන නායකත්වයක් වගේම නිවැරදි දේශපාලන මඟ පෙන්වීමක් අවශ්‍යයි. එහෙනම් මේ ඓතිහාසික මේ දිනේ සමරන අවස්ථාවේදී අන් කවරදාටත් වඩා වැඩියෙන් අපිට, අපේ පක්ෂයට, අපේ සහෝදරවරුන්ට, අපේ සහෝදරියන්ට, මේ රටේ වෘත්තීයවේදීන්ට, මේ රටේ බුද්ධිමතුන්ට, මේ රටේ සාහිත්‍යදරයින්ට සියලු දෙනාටම විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. මේවා කාලකින් පැන නගන අවස්ථා. මෙහෙම හැම වසරකම අනුස්මරණ දින විදියට මෙවැනි තත්වයක් රටකට එන්නේ නැහැ. අද රටේ ඇති වී තිබෙන විශේෂ තත්වයක්. දැන් සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂට කිව්වේ කම් කරුණායකයෙක් කියලා. නේද? කම් කරුණායකයෙක් කියලා කිව්වේ. මම හිතන්නේ 1970 පාර්ලිමේන්තුවට ආපු ලාබාලම മന്ത്രിලු. දැන් අවුරුදු 52යි පාර්ලිමේන්තුවේ. දැන්වත් ඇති නැද්ද අප්පා? අවුරුදු 52යි පාර්ලිමේන්තුව. මම හිතනවා මේ අවුරුදු 52ේම
ලංකාවේ මේ දිනේ පැවැත්වුවා නම් මහින්ද රාජපක්ෂත් කම් කරුණායකෙක් හැටියට ඒ මේ දිනේ අමතලා ඇති. අද කෝ මහින්ද? අද කෝ මොන මේ දිනේ අමතමින් තිබෙන්නේ? අද මොකද සිද්ධ වී තිබෙන්නේ? අද මහින්ද රාජපක්ෂට සිදු වී තිබෙනවා අරලියගහ මන්දිරයේ බංකරයට වෙලා තපස් රකින්න, පිරිත් අහන්න. සාමාන්‍යයෙන් අපි කවුරුත් වයසට යනවා. අපි කාටත් වයසට අනුරූපී වන ජීවන වෘත්තියක් තිබෙනවා. ළමා කාලේ සෙල්ලම් කරනවා. ඉස්කෝලේට යනකොට ඉගෙන ගන්නවා. තරුණ කාලේ අඩදමර වෙනවා. වැඩිහිටියෙක් වුණාම දරුවන්ට උගන්වනවා, දරුවෝ රැක බලා ගන්නවා. වයසට ගිහුවාම දරුවන්ගේ දරුවෝ සුරතල් බලමින් හාන්සි පුටුවක වාඩි වෙලා ආගිය කතා කියමින් ඉන්නවා. හැබැයි මහින්ද රට පාලනය කරනවා. මොකද මේ වෙලා තිබෙන්නේ? හැබැයි අද උන්ගේ රට පාලනය කිරීමේ තත්ත්වය මුළුමනින්ම ගිලිහිලා තිබෙන්නේ. රට පාලනය කරන්න නෙවෙයි, පාරට බහින්න බැරුවා අද බංකරයකට කටු වෙලා ඉන්නවා මහින්ද රාජපක්ෂ. ඒ විතරක්ද? ගෝඨාභය රාජපක්ෂ පහුගියදා මොනරාගල කුඩාය හමුදා කඳවුරු වලින් සේනාංක ගණනාවක් කොළඹ ගෙනාවා. ඒගොල්ලෝ මේ යහ පැත්තේ බිල්ඩින් එකේ නතර කරලා තියෙනවා. තව දඹුල්ලෙන් විශේෂ කාර්ය බලකායේ හමුදා සේනාංක ගණනාවක් කොළඹ ගෙනාවා. ඇයි මොකද්ද වෙලා තිබෙන්නේ? අද ගෝඨාභය රාජපක්ෂට රටේ ජනාධිපතිවරයාට පාරට බහින්න බෑ. ජනතාව මුණ ගැහෙන්න බෑ. ජනතාවට ඇවිල්ලා ඇති වී තිබෙන තත්ත්ව ගැන කතා කරන්න බෑ. කෝ ගම සමග පිළිසඳර? කෝ අද පාරට එන්න බෑ. එයත් බංකරේ. ඔව් වෙනද හැම සෙනසුරාදාම අනුරාධපුරේ ගියා. දැන් පිළිසඳරට අද ඒකත් නෑ. මොකද සිදු වී තිබෙන්නේ? අද උන් ජනතාව ඉදිරියට එන්න බැරි නායකයන් බවට පත් වී තිබෙනවා. ඒ විතරක්ද? අද ආණ්ඩුවක් තියෙනවද? අපේ නලින් ජයත් සහෝදරයා කිව්වා කාට හරි කියන්න පුළුවන්ද ඇමතිවරුන් 5 දෙනෙක් විෂයන්සා නම් කියන්න බෑ. අපි නෙවෙයි ජනාධිපති දන්නෙත් නෑ. මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. අද ආණ්ඩුවක් නෑ. හැබැයි මොකද කරන්නේ? විවස්ථා වගන්ති ඇතුලේ නීති පොත් ඇතුලේ තමන්ගේ බලය රැක ගැනීම සඳහා අවසානයේ දක්වා කැසකවමින් ඉන්න බව පැහැදිලි. දැන් පහුගියදා චමල් රාජපක්ෂයි ලොකු අයියා ඊළඟ අයියා මහින්දයි මල්ලි ගෝඨාභයයි පොඩි මලයා බැසිල් දන්නවනේ බැසිලුයි එකතු වෙලා සාකච්ඡාවක් කරනවා. මොකක් ගැනද? මේ බලතල බෙදාගන්නේ කොහොමද? බැසිල් චමල් මහින්ද ගෝඨා මේ තියෙන ඕගොල්ලන්ගේ මැදමුලන ඉඩම් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ තියෙන අපේ රටේ ජනගණගේ අනාගත පිළිබඳ ප්‍රශ්නයක්. අපේ රටේ ආර්ථික සංවර්ධන පිළිබඳ ප්‍රශ්නයක්. මේ ජුනි වෙනකොට විශාල ආර්ථික අර්බුදයක් එනවා. ආර්ථිකය කඩාවැටෙමින් තිබෙනවා. දැනටමත් විශාල කඩාවැටීමකට භාජනය වෙමින් තිබෙනවා. දරුවන්ට කිරි ටිකක් හොයාගන්නේ කොහොමද? ගෙදරට ආහාර වේලා සපයාගන්නේ කොහොමද? තමගේ මූලික ජීවන උපායන් සම්පූර්ණ කරගන්නේ කොහොමද? කර්මාන්තශාලාව දුවන්නේ කොහොමද? පාරේ බස් එකක් දුවන්නේ කොහොමද? ගොවියා වගා කරන්නේ කොහොමද? රටම අකර්මණ්‍ය වෙන එක වළක්වා ගන්නේ කොහොමද? ඒකයි රට හමුවේ තියෙන අභියෝගය. හැබැයි රාජපක්ෂ පවුල හමුවේ තියෙන අභියෝගය
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 42 ඈ කොහොමද බලය තියෙන්නේ? මේකට හොයමින් තිබෙන්නේ. එනිසා මේ පවුල තේරුම් ගන්න ඕනකම තිබෙනවා. තවදුරටත් ව්‍යවස්ථාවේ වැකිවලින් ව්‍යවස්ථාවේ වගන්ති වලින් නීති අනපලත් වලින් බලය අල්ලා ගැනීම සඳහා උත්සාහ කරලද හැම ලෝකේ නායකයෙක්ම ඒ විතරක් නෙවෙයි හමුදා අනුකණ්ඩ කැඳවමින් හදිස් නීතිය දාමින් ජනතාවට වෙඩි තබමින් මර්ධනය කැඳවමින් බලය ආරක්ෂා කරගන්න හදපු හැම නායකයෙක්ම ඔවුන්ට උරුම වී තිබෙන්නේ ඉතිහාසයේ කුණුබක්කිය. දැන් මහින්ද ගෝඨා ඕගොල්ලෝ කුණුබක්කියේ ගැට්ට උඩ. ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් ගැට්ටෙන් පහළට බයිනවද බක්කියට වැටෙනව නෙවෙයි ජනතාව තල්ලු කරනකම් ඉන්නවද කියලා අපි අහන්නේ. එනිසා මෙතන තව දුරටත් අතරමැදි සමාදානයන් අතරමැදි එකගතාවයන් නැහැ. මේ රටේ මේ ආර්ථිකයට කරලද අපරාධය 74 වසරක සාපය. ඒ සාපේ විනාශකාරීත්වය අවුරුදු දෙකමාර මේ ගෝඨාභය මේ මහින්ද මේ රාජපක්ෂ පවුල මේ රට විනාශයට පත් කරා. අද වෙනකොට පෝලිම් වල ඉඳලා 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මිය ගිහින් තිබෙනවා. අදත් අපිත් එක්ක මේ වාතලේ හුස්ම ගනිමින් තමන්ගේ පවුලත් එක්ක සතුරු සමාදානයෙන් ජීවත් වෙන්න හිටපු පුරවැසියන් පාරේ මිය ගොස් තිබෙනවා. රඹුකනදී තමගේ සාධාරණ ඉල්ලීම් සඳහා පාරට බහැපු තරුණයන්ට වෙඩි තිබ්බා. එක්කෙනෙක් ඝාතනය කරා. අදත් අපි අතර හුස්ම ගන්න වුණා සහෝදරේ. තාම දෙදෙනෙක් ICU එකේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් තිබෙනවා. දරුවන් හූල්ලමින් තිබෙනවා කඳවැලක් නැතුව. තරුණ තරුණියන් තමන්ගේ අනාගතය පිළිබඳ බියටපත් වී තිබෙනවා. ගොවි ජනතාව තමන්ගේ වගා බිම් නාටු වෙන දිහා කඳුළුවල් පෙරාගෙන බලාගෙන ඉන්නවා. කම්කරු ජනතාව තමන්ගේ වැඩ කරන ආයතනය කඩා වැටෙයිද නැද්ද කියලා බලාගෙන ඉන්නවා. ඊළඟ අනතුරු ඇවිල්ලා තිබෙන අපේ බැංකු පද්ධතියට මේ ආර්ථික අර්බුදය දෝරේ ගලාගෙන යන ප්‍රධාන තැන් තුනක් තිබුණා. එක අනිත් ඔක්කොම සාමාන්‍ය විදිහට සිද්ධ වුණත් රටක ආර්ථිකය බරපතල ලෙස කඩා වැටෙන තැන් තුනක් තිබුණා. එක බල ශක්තිය. තෙල් නැත්නම් ගෑස් නැත්නම් විදුලිය නැත්නම් රටක් ඉවරයි. දැන් මොකද වෙලා තිබෙන්නේ? අපිට තෙල් නිශ්චිත වශයෙන් ලැබෙවිද කියලාද සහතිකයක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් දුන්නා තෙල් ගන්න. ඒ 500 ඉවරයි. 500කින් ගන්න පුළුවන් සති 5යි. සති 5යි. ඒ ඇස්සේ චීනා කියනවා අපි තෙල් දීලා තියෙනවා නැව් 3කට තාම සල්ලි දීලා නැහැ කියලා. තව තෙල් වලට සල්ලි දෙන්නක් තියෙනවා. නිසාද මොකද වෙලා තිබෙන්නේ? බල ශක්තිය, තෙල්, ගෑස්, විදුලිය අකණ්ඩව සැපයන්න බැරි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒ රටක් තීරණාත්මක ලෙස ආර්ථික වශයෙන් කඩා වැටෙන තැන. දෙක රටක් තීරණාත්මක වශයෙන් ආර්ථික වශයෙන් කඩා වැටෙනවා. අරගෙන තියෙන ණය ගෙවා ගන්න බැරි වුණාම. ඒක බංකොලොත් රටක්. අන්න අපි අද ඒ තත්ත්වයට වැටී තිබෙනවා. මේ ජුනි මාසයේ 26 වෙනිදා ජාත්‍යන්තර සුරේ බැඳුම්කරය සම්පූර්ණ වෙන්න තියෙනවා 1 බිලියනයක. කෝටි 100ක ඩොලර් ඕනා මේ ජූනි මාසයේ 26 වෙනිදාට. අද මහ බැංකුවේ ඩොලර් පතුලටම හිඳිලා. ඒ නිසා අපි ඉන්නේ කොතනද? ණය ගෙවා ගන්න බැරුව බංකොලොත් වෙන රාජ්‍යක ආසන්නයට අපිපත් වී තිබෙනවා. 3 රටක් කඩා වැටෙනවා මූල්‍ය පද්ධතිය බැංකු පද්ධතිය කඩා වැටුණු. අද මොකද තිබෙන්නේ? ජාත්‍යන්තර රේටින් ආයතන අනතුරු වංගවා තිබෙනවා. අපේ රටේ රාජ්‍ය සහ පුද්ගලික බැංකු 13ක් අනතුරකට පත් වී තිබෙනවා කියලා. මූල්‍ය පද්ධතිය කඩා වැටුණොත් ණය ගෙවා ගන්න බැරි තරමේ බංකොලොත් භාවයක් ඇති වුණොත්
බල ශක්තිය අඛණ්ඩව සපයා ගන්න බැරි වුණොත් එතෙන් සිට රට ඉවරයි. මිනිස්සුන්ට කණ්ඩ නැතුව යනවා. ලෙඩ්ඩුන්ට බෙහෙත් නැතුව යනවා. අද මූලික අවශ්‍යතාවයන් ආහාර ටික සපයා ගන්න පුළුවන් වෙලා තිබෙනවා. බෙහෙත් ටික සපයා ගන්න පුළුවන් වෙලා තිබෙනවා. බෙහෙත් මිල ආස උසට ගණන් ගිහලා තිබෙනවා. ලෙඩකට Tamanට ඕන බෙහෙත් පෙත්ත ෆාමසියෙන්වත් ගන්න පුළුවන් වෙලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශ කියනවා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 80කට ආසන්න ප්‍රමාණයක හිගයක් තියෙනවා කියලා. බෙහෙත් නැහැ. ආහාර නැහැ. මොකද්ද වෙමින් තිබෙන්නේ? අපේ රට ඉතාමත් මාරාන්තික අනතුරකට මුහුණ දී තිබෙනවා. හැබැයි මේ මාරාන්තික අනතුරේ ගිලිටීනියට ගොදුරු වෙන්නේ කවුද? රාජපක්ෂ නෑ. එයා කොච්චර ලයිට් කැපුවත් AC කාමරේ. ගෝඨාභය නෑ. ඒගොල්ලෝ කොච්චර ආහාරයක් ආවත් ඒගොල්ලන්ට ආහාර සපයනවා. නාමල්ල යෝසිතල නෑ. දැම්මම ගොඩක් අයගේ බිරින්දෑවරු රටත් යවලා ඉවරයි. එනිසා නම් මේ පීඩාව ගලාගෙන ඉන්නේ කාටද? මේ රටේ පොදු ජනතාවට. රාජ්‍යංශ රැකියාව කරන කෙනාට, පෞද්ගලික අංශ රැකියාව කරන කෙනාට, මාමුදු ගිල්ල මාළු අස්වන්න නෙලන කෙනාට, වගා බිමේ ගොවිතැනක් කරලා අස්වන්න නෙලන කෙනාට, ස්වයං රැකියාව කරන තරුණයට, කුඩා රැකියාව කරන තරුණියට මේ සියලු ජනාගේ ජීවිත පොඩි පට්ටම් කරමින් ගමන් කිරීමට නියමිතව තිබෙනවා. දැන් මොකද කරන්නේ? දැන් තව දුරටත් රාජපක්ෂ පවුල මන්දිරය කරන කුමන්ත්‍රණ නතර කරන්න ඕන. ඒගොල්ලෝ මන්දිරය කුමන්ත්‍රණ අධ්‍යයත් කරලා තිබෙනවා. එනිසා තව දුරටත් මන්දිරය කුමන්ත්‍රණ වළංගු නැහැ. පොදු ජනයාගේ ගැටලුව, පොදු ජනයාගේ පීඩිතභාවය පිළිබඳ ප්‍රශ්නය කරලියට අවිලා තිබෙනවා. අපි ඉදිරිපිට තිබෙන්නේ, අපිට පේනමානයේ තිබෙන්නේ අපේ දරුවන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නය, අපේ රටේ පීඩිතයාගේ පීඩිතභාවය පිළිබඳ ප්‍රශ්නය අපි ඇස් ඉදිරිපිට අද විද්‍යාමාන වෙමින් තිබෙනවා. දැන් මොකද කරන්න ඕන? මෙන්න මෙවැනි සමාජ අවදීන් තමයි, මෙමෙදි සමාජ අවදීන් වලින් තමයි, මෙවැනි සමාජ කඩාවැටීම් වලින් තමයි ශක්ති සම්පන්න මිනිස්සුන්ගේ පාලනයක් ඉල්ලා හිටින්නේ. පියරු බබාලාගේ පාලනයක් නෙවෙයි. මහජනයාගේ කෝටි ප්‍රකෝටි ගණන් ධනය එක්රැස් කරගෙන පරපුටුවන් වගේ යැපෙන පෞල් පාලනයක් නොවේ. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරගන්න චෞරයන්ගේ පාලන නොවේ. අද අපි ඇස් ඉදිරිපිට මේ පෙන්눔 කරලා තිබෙන කවරක්වත් නෙවෙයි. මේ ඇති වී තිබෙන අර්බුදයෙන් තීරණාත්මක ඉදිරියට එන්න නම්, මුදවා ගන්න නම් මේ රටේ වැඩ කරන ජනතාවගේ පාලනයක් අත්‍යවශ්‍යම මේ රටේ ගොඩනැගිය යුතුයි, පිහිටවිය යුතුයි. මේ රටේ සමානාත්මතාවය පිළිබඳ පාලනයක්, රටේ සීමිත ආහාර ප්‍රමාණයක් නම් තිබෙන්නේ, ඒ ආහාර ප්‍රමාණය සාධාරණ ලෙස බෙදා දෙන පාලනය, රටේ සීමිත වත්කම් ප්‍රමාණයක් නම් නිෂ්පාදනය වෙන්නේ, ඒ සීමිත වත්කම් ප්‍රමාණය සාධාරණ බෙදා දෙන පාලනය ඕනේ නැද්ද මේ වගේ වෙලාවකදී? මේ වගේ වෙලාවකදී ඕන මිනිසුන් ලක්ෂයක දෙකකට පවුල් ලක්ෂයක දෙකකට ආහාර සපයන්න පුළුවන් ආහාර ගබඩා කරගෙන ඉන්න වර්ගයේ පාලනද? එහෙම පාලන නෙවෙයි. අද මේ ඉල්ලා සිටින්නේ, අද මේ රටේ මේ අර්බුදය විසින් අප වෙත ඉල්ලා සිටින කවරක්වත් නෙවෙයි. සාධාරණත්වය. සීමිත ආහාර ප්‍රමාණයක් නම් නිෂ්පාදනය වෙන්නේ සාධාරණව බෙදමු. පළමු කොට දරුවන්ට, දෙවෙනි කොට වැඩිහිටියන්ට බෙදමු අපි. එම් පාලනයක් ඕනේ නැද්ද? එහෙම නැත්නම් සමුපකාරයේ පොලිම ඉස්සරහා, සුපර් මාකට් එකේ පොලිම ඉස්සරහා ඇද වැටෙන මිනිස්සුන් නිර්මාණය කරන පාලනයක්ද අපිට ඕන? අපි විශාල සැකයකින් ඉන්නවා. විශාල බියකින් අපි ඉන්නවා. මේ ජනතාවගේ තමන්ගේ ක්‍රෝධය, තමන්ගේ වෛරය, තමන්ගේ වේදනාව, තමන්ගේ පීඩාව මොන ආකාරයෙන් පුපුරවා හරිද? බයයි. සුපර් මාකට් එකට ඉදිරියට ගිහිල්ලා මොන විදියට හැසිරෙයිද? සමුපකාරයක් ඉදිරියට ගිහිල්ලා
මොන විදියට හැසිරෙයිද? බයක් තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය වෙන ප්‍රචණ්ඩකාරී තත්වයක්. ආණ්ඩුවට අවශ්‍ය වෙන ගැටුම්කාරී තත්වයක්. හැබැයි දේශපාලන ව්‍යාපාරයක් හැටියට මෙරට පොදු ජනතාව හැටියට අපිට විශාල වගකීමක් තිබෙනවා. එවැනි ප්‍රචණ්ඩකාරී තත්වයකට යන්න ඉඩ නොදී කෙසේද අපි මේ රටේ ජනතාව පෙළගස්වා ගන්නේ? ඒක කරන්න ඕන. අපි මේ වෙන විට සහෝදරුන්ට දැනුම් දීලා තිබෙනවා. රටේ සෑම නගරයකම පොදු මධ්‍යස්ථාන ගොඩනගන්න. ඒ නගරය ආරක්ෂා වෙනුවෙන්, ඒ නගරේ ප්‍රචණ්ඩකාරීත්වය වළක්වා ගැනීම වෙනුවෙන්, ඒ නගරේ පීඩාවට පත් වන ජනතාවගේ අයිතිවාසිකම් පීඩාව දුරු කර ගැනීම සඳහා සහනයක් ලබා දීම වෙනුවෙන් ජනතා පෙළගැස්මකද අවශ්‍යයි. එසේ නැතුව අපි ඉදිරිපිට තිබෙන්නේ ඉතාමත් භයානක පෙර නිමිත්තක් අපි ඉස්සරහ පේන්න තියෙනවා. ඒ නිසා අද අන් කවරදාටත් වඩා වැඩියෙන් දේශපාලන ව්‍යාපාරයෙන් අපිට මෙරට පොදු ජනයාටත් විශාල වගකීමක් තිබෙනවා. අපි අස් ඉදිරිපිට මේ ඇති වී තිබෙන ඛේදවාචකය මා ප්‍රචණ්ඩකාරීත්වයකට යන්න නොදී, ගැටුම්කාරී තත්ත්වයකට යන්න නොදී, එකිනෙකා යන කොටා ගන්න, එකිනෙකා මහපාරේ මරා ගන්න තත්ත්වයකට යන්න ඉඩ නොදී මේ පරිවර්තනය අපි අත්පත් කරගන්න ඕන. ඒක මේ වෙලාවේ අපිට අත්හරින්න බැරි වගකීම. ඒ නිසා අපි මේ රට පුරා තන පැන නැගී තිබෙන සියලු අරගලයන්ට, තරුණයන්ගේ සියලු නැගිටීම් වලට අපි සුබ පතනවා, අපි ධෛර්ය ප්‍රාර්ථනා කරනවා, අරගල ඉස්සරහට ගෙන යන්න අපි කියලා ඉල්ලනවා. එහෙත් වෙන්වෙන්ව නෙවෙයි, එක්සත්ව එකමුතුව ඉදිරියට එන්න ඕනකම තිබෙනවා. තව දුරටත් තන හුදකලා ලෙස ගොනු වෙමින් මේ අර්බුදයට අපිට මුහුණ දෙන්න බෑ. ඒ නිසා අපි හැමදෙනාටම ආරාධනා කරන්නේ, ඔබලාගේ ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන, ඔබලාගේ ප්‍රශ්න ඉලක්ක කරගෙන ඔබ පාරට බැලලා තිබෙනවා. ඔබලාගේ ඉල්ලීම් සමග කඳවුරු ගහගෙන ඉන්නවා. හොඳයි. අපේ රටේ තරුණ පරම්පරාව අන් කවරදාටත් වඩා වැඩියෙන් වේගෙන් අවදි වෙලා තිබෙනවා. ඔවුන්ට මේ අනතුරු ඒව දැනෙමින් තිබෙනවා. හැබැයි ඒවා සාර්ථක කරගත හැකි වන්නේ තන පැන නගින අරගලය ඔහේ තනම වේලෙමින්, ඔහේ තනම දියාරුවට ලක් වෙන්න ඉඩ නොදී, තනම ව්‍යසනයට ලක් වෙන්න ඉඩ නොදී, ඒ සියලු සටන්, සියලු අරගල, සියලු නැගිටීම් පොදු එක්සත් ව්‍යාපාරයක් වටා ගෙන ආ යුතුයි. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගය සූදානම් බව අපි ඔයගලන්ට කියනවා. අපි ඒක කරන්න ඕන. අත්තරින්න බෑ. ඒ නිසා අන් කවරදාටත් වඩා වැඩියෙන් අපි වේගෙන් වැඩ කරන්න ඕන. අන් කවරදාටත් වඩා වැඩියෙන් වේගෙන් අපි සටන් කරන්න ඕන. අන් හැම කවරදාකටත් වඩා වැඩි වේගෙන් සටන් වලට නායකත්ව දෙන්න ඕන. පෙළ ගැහෙන්න ඕන. මේක සමාජයේ නව පරිවර්තනයක් ඉල්ලා හිටින අවස්ථාවක්. ඒකයි ඇත්ත. මීට වඩා තව මොකද්ද වෙන්න පුළුවන්කම තිබෙන්නේ? ජනතාවට ජීවත් වෙන්න බැරි නම්, ආහාර ටික නැත්තම්, ලිපපත්තු කරගන්න ගෑස් ටික නැත්තම්, ලයිට් එක දාගන්න විදුලිය නැත්තම්, වාහනේ දුවන්න තෙල් ටික නැත්තම්, වගා කරන්න පෝර ටික නැත්තම්, දරුවට කිරිපිටි ටික නැත්තම්, තමගේ රස්සාව තියෙයිද නැද්ද කියලා සැකයක් නම්, ලැබෙන වැටෙන් ජීවත් වෙන්න බැරි නම් තව මොකද්ද වෙන්න පුළුවන්කම තිබෙන්නේ? මේ තමයි ජනතාවකට විය හැකි සියලුම ව්‍යසනයන්. ඒ අපේ පැත්තෙන්. අනිත් පැත්තෙන් ගත්තොත් පාලකයට පාරට බහින්න බැරි නම්, ජනාධිපතිවරයාට පාරට බහින්න බැරි නම්, අගමැතිවරයාට පාරට බහින්න බැරි නම්, පාර්ලිමේන්තුව පනත සම්මත කරගන්න බැරි නම්, නීතිය සම්මත කරගන්න බැරි නම් තව මොකද්ද වෙන්න තියෙන්නේ? ජනතාව පීඩාවේ ගිලිටීනයට තල්ලු වෙලා ඉවරයි. පාලකයා එළියට බහින්න බැරි තත්වයක් ඇති වී ඉවරයි. නේද? සාමාන්‍යයෙන් අපි වෙනදා මේ දිනේ පවත්වනකොට මේ සවුන්ඩ් සඳහා නිසි අවසර ලබා ගනිමි. වේදිකාව සඳහා නිසි අවසර ලබා ගනිමි. පොලිසිය මහතුරුන්ගේ සාකච්ඡාව හරහා අපි යන පාර මොකක්ද කියලා කියලා දෙමි. අපි රැස්වීම තියෙනවා. අද ජනගඟ පාරට බහලා මේ කොටුව වට කරලා මහපාරේ වේදිකාවක් ගහලා මේ පෙන්눔 කරන්නේ කුමක්ද? මේ පෙන්눔 කරන්නේ අන් කවරක්වත් නෙවෙයි.
රටේ පාලනය අරාජිකයි. වැඩ කරන ජනතාවගේ නැගිටීම් ප්‍රබලයි. මේකට මේ පෙන්නුම් කරන්න. අද අනුරාධපුරත් මෙහෙමයි, මාතරත් මෙහෙමයි. අද මේ තත්ත්වය ඇති වී තිබෙනවා. එනිසා මේ තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කරලා ඉදිරියට ගැනීම අපේ තිබෙන වගකීමක්, අත්හරින්න බැරි වගකීමක්. ඒ වගේම දැන් පාර්ලිමේන්තුව ඇතුලේ මේක ගැන විසඳුම් ගැන සාකච්ඡා යනවා. නේද? සමහර අය අපිට යෝජනා කරනවා ඕගොල්ලන්ට බැරිද මේගොල්ලන් එක අන්තර්කාලන ආණ්ඩුවක් හදන්න? මම ඇහුවා මේගොල්ලෝ කියන්නේ කවුද? නෑ ජනාධිපති ගෝඨාභය මහින්ද මහත්තයා ඕන්නම් දෙවෙනි පේලියට යවලා තව පැරණි කෙනෙක් ඒගොල්ලන්ගෙන් ගෙනල්ලා බැරිද? සමහර අය කියනවා එවන සහෝදර මේ වගේ වෙලාවක රට විශාල අස්ථාවර භාවයකට පත් වෙලා තිබෙන්නේ. දේශපාලන ව්‍යාපාරයකට ඕගොල්ලන්ගේ වගකීමක් තිබෙනවා නේද? ඒ නිසා ඕගොල්ලන්ට බැරිද ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදන්න? සර්වපාක්ෂික. මම කිව්වා ඉතින් පාර්ලිමේන්තුව එකතු වෙන්න තරම් ගොඩක් නෑනේ අපිට. අපි 3 දෙනානේ. ඉතින් ඕගොල්ලෝ 222 එකතු වෙලා හදන්නකෝ. ඕගොල්ලෝ 222 එකතු වෙලා හදන්න. ඒතකොට කියනවා නෑ ඕගොල්ලෝ ආවේ නැත්තම් ඒකට පිළිගැනීමක් නෑ. මොකක්ද? ඕගොල්ලෝ 3 දෙනා බව ඇත්ත. හැබැයි ඕගොල්ලෝ ආවොත් තමයි ඒකට පිළිගැනීමක් තිබෙන්නේ. එහෙනම් අපිට යෝජනා කරනවා. මේ මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කැතයි. ඒගොල්ලෝ ගඳයි. ඒගොල්ලෝ විනාශකාරී. ඒගොල්ලෝ අපරාධකාරී. හැබැයි ඕගොල්ලන්ට බැරිද චුට්ටක් පාට කරලා දෙන්න? මොකද කියන්නේ? මොකද කියන්නේ? මොකද කියන්නේ? නෑ එහෙම ඒවා නෑ. අපි කිව්ව එක. අපි ඒ ගැන හිතා බලන්න හරි ගෝඨාභය යන්න ඕන. ගෝඨා යන්න ඕන. ගෝඨා යන්න ඕන. එහෙම නේද? මොකද කියන්නේ? මොකද කියන්නේ? මොකද කියන්නේ? මොකද කියන්නේ? මෙහෙම තමයි කරන්න ඕන. මතක තබා ගන්න. මේ අපරාධයේ වගකීම් අවුරුදු 2කමාරක් මේ ආර්ථිකට විය හැකි විපත්තිය පිළිබඳව අපි මේ රටේ ආර්ථික විශේෂඥයින් බුරා කියද්දි කෑ ගහලා කියද්දි පාරට බහලා කියද්දි මොකක්ද හිටියේ? ගෝඨාභය රාජපක්ෂ උම්මතු වේසෙන් හිටියේ. මම තමයි හොඳටම කළේ. මම තමයි හොඳටම කරන්නේ. මෙරට කුසි විද්‍යාඥයින් කියනකොට මේ ගොවිතැන සඳහා මේ ගන්න ප්‍රතිපත්තිය මේක කුෂ්කර්මාන්තයත් අපේ ආහාර හිගයත් අපේ රටේ ආහාර සුරක්ෂිතභාවයත් මුළුමනින්ම විනාශ කරන ප්‍රතිපත්තියක් කියනකොට මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ? නෑ මම ගත්තු පියවර පස්සට හරවන්නේ නැහැ කිව්වා. කන්න දෙකක් විනාශ වුණා. ගොවි ජනතාවගේ ජීවිත මුළුමනින්ම විනාශ වුණා. වගකීම් ප්‍රදානය වගකීම්ගේ ප්‍රදානය ඊළඟ ආර්ථික නිශ්චිත තීන්දුව ගත්තේ නැහැ. අපි ගිය ජුනි මාසේ කිව්වා ක්‍රමානුකූල අපේ රටේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ආදායම අඩු වෙන්න පටන් අරගෙන තිබෙන්නේ. මේකට ඉක්මන් පිළියමක් යොදන්න ඕන කිව්වා. ඒතර අපිට කිව්වා මේ ඩොලර් 500 අරන් රට හදන්නද කියලා ඇහුවා. මට මතකයි ඇහුවා. හැබැයි අපි කිව්වා මොකද්ද? අපේ රටට තනි ඒකකයක් හැටියට වැඩිම ඩොලර් ප්‍රමාණය එන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන්. අපි ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. අදත් කිරි පැකට් එකක් හරි ගෑස් ටිකක් හරි අපිට ලැබෙන්නේ විදේශගත ශ්‍රමිකයන් එවන ඩොලර් ප්‍රමාණය. අපි කොහොම මේක තමයි අපේ රටේ ආර්ථික වැදගත් මධ්‍යස්ථානය. මේක රැක ගන්න ඕන. අපි ජුනි මාසයේ මුල කිව්වා මේක කඩා වැටෙන්න පටන් ගන්නවා. ඉක්මන් පිළියම් යොදන්න කිව්වා. කබ්‍රාල් ආර්ථික උස්තාද් මතක තබා ගන්න. කවදා හරි මේ රටේ ජනතාවගේ දේපොළ හොරගම් කරපු එකටත් අපේ රටේ ආර්ථිකය විනාශකට එකටත් මහා බැංකුව අධිපතිවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන්ගේ ජනතාවට තියෙන වගවීම අත්තරීම හේතු කොටගෙන සහාතික වශයෙන් හිරේ යවනවා. මතක තබා ගන්න. යවන්න ඕන.
අද මේ පුරවැසියන් දුක් විඳිනවගේ ප්‍රතිපත්ති ඒක අපි අද පෙන්වා දුන්නා. ඒක පෙන්වා දෙනකොට කිව්වේ මොකද්ද? නැහැ අපිට අලුත් න්‍යායයන් තියෙනවා කිව්වා. අලුත් ආර්ථික සැලසුම් කිව්වා. හැබැයි දිගින් දිගට කඩාගෙන වැටුණා. 2021 අවසන් මාස 7 වෙනකොට ඊට පෙර අවුරුද්දට සාපේක්ෂව ඩොලර් බිලියන 2ක් අඩු වුණා අපිට විදේශගත ශ්‍රමිකයන්ගේ. දැන් අපිට මේ අවුරුදු 1.2ක් අඩු වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 3.2ක් අපිට අඩු වෙලා තිබෙනවා විදේශගත ශ්‍රමිකයන්ගේ. ඒ කියන්නේ මොකද්ද? අපිට මාස 8ක් නොකඩවා තෙල් ගේන්න පුළුවන් සල්ලි. අවුරුදු 5ක් 6ක් නොකඩවා ගෑස් ගේන්න පුළුවන් සල්ලි. කන්න 10ක් පොහොර ගේන්න පුළුවන් සල්ලි. මේවා විනාශ කර මේ ප්‍රතිපත්තිය හේතු කොටගෙන. එනිසා ගෝඨාභය රාජපක්ෂ මේ ආර්ථික විනාශයේ මූලික වග උත්තර කරුවා. අපි හැමදෙනාටම අපේ සංඝයාන් වහන්සේලාට අපේ කලාකරුවන් එයා ඊට වේදනාවෙන් මේ ප්‍රශ්නේ අපිට අවිල්ලා කියනවා. වේදනාවෙන් ඇවිල්ලා කියනවා මොනවා හරි කරන්න සර්වපාක්ෂිකයකට යන්න බැරිද? අපි උන්වහන්සේලාට අපේ රංගන ශිල්පීන්ටත් අපි දැනුම් දුන්නේ මේකේ වග උත්තර කරුවා මුලසුනේ තියාගෙන කිසිදු සර්වපාක්ෂික ආණ්ඩුවකට හෝ කිසිදු අන්තර් පාලනයකට අපි නොයන බව. මොකද මෙයා මුලසුනේ තියාගෙන යන්න ඕනද? ගෝඨාභය ජනාධිපති අපි සර්වපාක්ෂික. මොකෝ කියන්නේ? මොකෝ කියන්න ඕනද එහෙම එකක්? නෑ එහෙම ඒවා නෑ. අද පාරේ සටන තියෙන කොතනද? පාරේ සටන තියෙන ගෝඨාභයට යන්න කියලා. පාරේ සටන තියෙන මහින්දට යන්න කියලා. පාරේ සටන තියෙන රාජපක්ෂ පවුලට යන්න කියලා. පාරේ සටන තියෙන ආණ්ඩුව යන්න කියලා. පාරේ සටන තියෙන්නේ 74 වසරක සාපය නිමා කරන්න කියලා. එහෙම නැතුව ගෝඨාභය මුලසුනේ තියාගෙන සර්වපාක්ෂික අටමගල් අටවන්න නෙවෙයි. එතකොට අහනවා එහෙනම් සහෝදරයා මේකෙන් ගොඩ එන්නේ කොහොමද? කොහොමද ගොඩ එන්නේ? අද අපේ රටේ දේශපාලන අස්ථාවරභාවයක් තියෙන එක ඇත්ත. මේ දේශපාලන අස්ථාවරභාවය අවසන් කරගන්නේ නැතුව ආර්ථික අර්බුදය විසඳගන්න බෑ. එනිසා ආර්ථික අර්බුදයට විසඳනවට වඩා වැඩියෙන් දේශපාලන අස්ථාවරභාවය විසඳා ගැනීම කෙරෙහි අපි අවධානය යොමු කරන්න ඕන. හැබැයි මේ මොන වගේ දේශපාලන අස්ථාවරභාවයක්ද? අපි දන්න මෑත කාලේ අපිට මතකයි දේශපාලන අස්ථාවරභාව. මොකද්ද? චන්ද්‍රිකා කුමාරතුංග 2001 අස්ථාවරභාවයකට ආවා. එයාගේ ආණ්ඩුවේ SP දිසානායක, GL පීරිස්, බන්දුල ගුණවර්ධන ඇතුළු 11 දෙනෙක් ආණ්ඩුවෙන් එළියට ගියා. චන්ද්‍රිකාට පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව ගියා. අස්ථාවරයි. ඊට පස්සේ අපි කිව්වා මේ වැඩ කරන නම් අපේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 10 දෙනෙක් හිටියා අපි සහාය දෙන්නම්. පරිවාස ආණ්ඩුව. එදා තිබුණේ මොකද්ද? දේශපාලන අස්ථාවරභාවයක් තිබුණා. ඒ දේශපාලන අස්ථාවරභාවය ඇති උනේ ආණ්ඩුවේ බහුතරය නැති වෙලා. ඊළඟ අස්ථාවරභාවයක් ආවා 2001 2004. ඒ මොකෙන්ද? විධායක බලය චන්ද්‍රිකා ගාව, පාර්ලිමේන්තුවේ බලය රනිල් ගාව. එක්සත් ජාතික පක්ෂේ නායකයා අගමැති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකව ජනාධිපති. දෙන්න අතර ගැටුමක් තිබුණා. දේශපාලන අස්ථාවරභාවයක් ආවා. ඒක කෙලවර වුණේ චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසිරුව හැරලා. කෙලවර වෙච්ච විදිය. 2004. ඊළඟ නැවත අපේ රටේ දේශපාලන අස්ථාවරභාවයක් ආවා 2015 දී. රනිල් මෛත්‍රී ගැටුම. ජනාධිපති මෛත්‍රී අගමැති රනිල් එකිනෙකාගේ මූණ බලන්නේ, එකිනෙකා ගහමරා ගන්නවා, එකිනෙකා වෛරයෙන් බලනවා. එයා ගන්න තීන්දුව මෙයා වෙනස් කරනවා, මෙයා ගන්න තීන්දුව මෙයා වෙනස් කරනවා. අස්ථාවරයි. ඒක වෙනස් වුණා කොතනින්ද? හොඳද නරකද? මේ දේශපාලන අස්ථාවරභාවය කියලා උරා 2019 විධායක ජනාධිපති ආවා. ගෝඨාභය රාජපක්ෂ 19 අයින් කරලා 20 ගත්තා. තවත් ස්ථාවරයි. පාර්ලිමේන්තු ඡන්දය ආවා. 3-2 බලයක් ගත්තා. ස්ථාවරභාවය ස්තරම් එක. ලංකාවේ මෑත කාලේ ස්ථාවරභාවයේ මේ තරම් ස්තරම් එකක් තිබ්බේ නැහැ. ඇයි?
විශ්ව සහිත ජනාධිපති පාර්ලිමේන්තුවේ 3/2 බලය. එනං අස්ථාවරුනේ කොතනින්ද? කොතනින්ද අස්ථාවරුනේ? දැනුත් විධායක බලය. දැනුත් පාර්ලිමේන්තුව මොකක් හරි කරලා බහුතරය හදා ගන්න පුළුවන්. එනං අස්ථාවර කොතනින්ද? කොතනද අස්ථාවර භාවය? මේ ජනාධිපතිවරයා සහ මේ පාලනය ජනතාව පිළිගන්නේ නැහැ. ඔන්න ප්‍රශ්නේ. අස්ථාවරයි. මේ පාලකයා ජනතාව පිළිගන්නෙත් නැහැ. මේ ආණ්ඩුව ජනතාව පිළිගන්නෙත් නැහැ. පාලකයාට බලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ, බලය තියෙනවා. පාලකයාට පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ බලය තියෙනවා. ප්‍රශ්නේ කොතනද? ප්‍රශ්නේ කොතනද? මේ පාලකයාට නේද ගේවට කරලා කියන උඹ ඵලයන්. මහින්දට අර්ලියගා මන්දිරය වට කරලා කියන උඹ ඵලයන්. ඒතර කියනවා ඔය එක එක්කෙනා කියන විදිහට මම යන්නේ නේ. මට පුළුවන් දුවන්න කියනවා. ඉතින් දුවපන්කෝ මැද මුලටට. ඉතින් මැද මුලටට දුවපන්කෝ. දුවන්න පුළුවන් නේද? හැබැයි ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ මොකද්ද? මේ පාලකයාත් ඒ කියන්නේ ගෝඨාභයත් මේ ආණ්ඩුවත් ජනතාව පිළිගන්නේ නැහැ. ඔන්න අස්ථාවර භාවය. ඔන්න අස්ථාවර භාවය. එහෙනම් මේක අවසන් කරගත හැක්කේ කෙසේද? මේක අවසන් කරගත හැකි වන්නේ ජනතාව පිළිගන්න නව පාලනයක් ගොඩනගා ගැනීමෙන් විතරයි. මොකද කියන්නේ? මොකද කියන්නේ? මේක තමයි ඇත්ත. මේක ගොඩක් අය කියන්න ඈලි මෑලි වෙනවා. බයයි. එහෙම කිව්වම අප්සෙට් යයිද දන්නේ. කට්ටිය මොනව හිතයිද දන්නේ. මොනව හිතන්නද? මේ ප්‍රශ්නෙට අන්තිම විසඳුම තිබෙන්නේ ජනතාවට අවස්ථාවක් ලබා දිය යුතුයි නව පාලනයක් ජනතාවට තෝරාපත් කරගන්න. එහෙම නැතුව කොහොමද මේක කෙලවර වෙන්නේ? වෙන උත්තර තියනවද මේකට? වෙන උත්තර තියනවද? එකම උත්තරය තියෙන්නේ මොකද්ද? ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන නව පාලනයක් ගොඩනගා ගන්න. උත්තරයි. ස්ථාවර වෙනවද අන්තර් පාලනය හැදුවා කියලා? මේ අයමයි. අපි 3යි ඒගොල්ලෝ 222යි. තව මොනවද? සර්වපාක්ෂික හැදුවා කියලා විසඳනවද? විසඳන්නේ නැහැ. මේක විසඳන්න තියෙන එකම මාවත මොකද්ද? පාලකයාත් ආණ්ඩුවත් ජනතාව පිළිගන්නේ නැත්නම් ජනතාව පිළිගන්න ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන. ඔච්චරයි තියෙන්නේ. එතකන් ඕනනම් මාසයක් දෙකකට මොකක් හරි අටවමු අපිත් බලාගෙන ඉන්නම් එච්චරයි. හැබැයි විසඳුම් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් විසඳුම තියෙන්නේ පාරේ. අපි ලෑස්ති වෙන්න ඕනේ පාරට. මොකද්ද? නව පාලනයක් ගොඩනගා ගන්න ඕන. මොකක් වෙනුවෙන්ද? ඒතර කට්ටිය කියනවා සහෝදරයා මේ වෙලාව හොඳද ගන්න ආර්ථිකේ හොම්බෙන් යන වෙලාවක් මේ වෙලාවේ ගත්තොත් හොඳ නෑ නේද? මොකද කියන්නේ? මොකද කියන්නේ? නෑ. අපිට ඓතිහාසිකව පවරා දී තිබෙන වගකීමම තමයි රට විපතටපත් වෙනකොට ජනතාව විපතටපත් වෙනකොට එයින් මුදවා ගැනීමේ වගකීම අපි සාහතික වශයෙන් ඒක ඉටු කරනවා. මේ රටේ වැඩ කරන ජනතාව සූදානම්ද නැද්ද? තමන්ගේ ආණ්ඩුව ආදර්ශයක් දෙනවා නම් ඒ ආදර්ශයට අනුව රට ගොඩනගන්න මැදිහත් වෙන්න ලෑස්තිද නැද්ද? ලෑස්ති. මොනතරම් වැඩ කරන්න ලෑස්තිද? ඔව්. හැබැයි මොකද වෙන්න ඕන? හොරකම් නතර වෙන්න ඕන. මොකද කියන්නේ? මොකද කියන්නේ? හරි හොරකම් නතර කරන්න පුළුවන් කාටද? එය කළ හැකි වන්නේ අප විසින් ගොඩනගන ලබන පාලනයකට විතරයි. ඒ විතරක්ද? ඒ විතරක්ද? හොරු අල්ලන්න ඕන. දැන් මේක අපි සෑහෙන කාලයක් තිස්සේ කියනවා. හොරකම් කරා මේ හොර පවුල මේ හොර වලල්ලක් මේ හොර වව් නේද? හොර නේද? චෞර වලල්ලක් ඔක්කොම කියනවා. ඒතර කියනවා මූණේ ලපයක් තියෙනවනේ. එහෙමනේ අපිට කිව්වේ. හැබැයි අපි සතුටු වෙනවද මොකටද? අද අපි සතුටු වෙනවා මේ රටේ සියලු ජනතාව පිළිගන්න ඉවරයි. මේ පවුල හොර පවුලක් මේ ආණ්ඩුව හොර පවුලක් හොරා කාපුවා දීලා යන්න කියලාද කියනවා. සතුටුයි. ඒතර මන් දැක්ක මාවනැල්ලින්
මාවනල්ලෙන් සජිත් ප්‍රේමදාස කියනවා එයා එන්නේ තොරු අල්ලන්න. පිටිපස්සේ ඉඳන් අප්පුඩි ගන්නවා රාජිත සේනාරත්න. ඊළඟ අප්පුඩිය කිරියල්ල. ඊළඟ අප්පුඩිය හැරිසන්. හරක් වෙලාවට රවිය නේ. බලන්න. ඉතින් මේගොල්ලන්ට පුළුවන්ද? ඒගොල්ලන්ට පුළුවන් නෙවෙයි එයාගෙන් පටන් ගන්න ඕන. මොකද්ද? සංස්කෘතික අරමුදලේ මුදල්. මොනවද මන්ද? ඊයේ රෑ හදිස්සියේ නිකන් හීනෙන් නැගිටලා වගේ මහින්දට වාර්තාවක් දීලා. දැක්කද? සංස්කෘතික අරමුදලේ බිලියන 3ක් කිසිදු අවසරකින් තොරව සජිත් ප්‍රේමදාස අවභාවිතා කොට ඇත. ඊයේ තමයි අරලියගහ මන්දිරේ එළි දැක්ුවේ. හැබැයි අපි එළි දැක්ුවේ 2019. ඔය වංචාව. මතකද බං? ඉතින් යාට පුළුවන්ද? මහජනක දේපල නාස්ති කරපු මහජනක දේපල අවභාවිතව යදවපු එවැනි කණ්ඩායමක් තියාගෙන මේ වැඩේ කරන්න බෑ. අපි හදන්න ඕන ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුව විතරක් නෙවෙයි හිටපු ආණ්ඩුවේ වංචනිකයන්ටත් දඬුවම් දෙන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදන්නේ. අන්න එතකොට ජනතාව විශ්වාස කරනවා හොරකම නතර කරලා හොරුන්ට දඬුවම් දීලා රටේ පාලනයක් හදලා ජනතාව වෙනුවෙන්. එතකොට මොකද කියන්නේ? ගොවියා වෙනදටත් වඩා වැඩි උද්‍යෝගයෙන් කුඹුරට බහිනවා. විදේශගත ශ්‍රමිකයා විදේශගත ශ්‍රී ලාංකිකයා අපි අදටත් ස්තුතිවන්ත වෙනවා. අද අපේ ඩොලර් ප්‍රමාණයක් එවනවා. වෙනදටත් වඩා වැඩියෙන් තමන්ගේ රට ගොඩනැගීම පිළිබඳව ඩොලර් එවන්න පටන් ගන්නවා. වෙනදටත් වඩා වැඩි උද්‍යෝගයෙන් දීවරයා මුහුදිනවා. වෙනදටත් වඩා වැඩි උද්‍යෝගයෙන් රාජ්‍ය සේවය වැඩ කරනවා. වෙනදටත් වඩා වැඩි උද්‍යෝගයෙන් බස් එකේ රියදුරු බස් එක පරිස්සමට අරන් ගිහලා මගින් බස්සනවා. වෙනදටත් වඩා උද්‍යෝගයෙන් කෝච්චියේ සෙනග ගෙනියන රියදුරු මහත්තයා සෙනග අරගෙන යනවා පරිස්සමින්. රටම එක්සත්ව සමගිව ගොඩනගෙනවා. එහෙම ඕනේ නැද්ද? එහෙම සීනයක් අපිට නැද්ද? එහෙම රටක් අපිට ඕනේ නැද්ද? අන්නේ රටට විතරයි මේ අර්බුදෙන් ගොඩ එන්න පුළුවන්. එහෙම නැතෝ අටවා ගන්නා කිසිදු අටමඟල කිසිවකට මේ ප්‍රශ්නට විසඳුම් ලැබෙන්නේ නැහැ. මේ ප්‍රශ්නට විසඳුම් ලබා ගත හැකි වන්නේ ජනතාවාදී පාලනයක් ගොඩනගා ගැනීමෙන් පමණයි. ඒ නිසා තමයි අපේ සටන් පාඨය නිවැරදි. ජන පීඩක ආණ්ඩුව පළවා හරිමු. පළවා හැරලා හිස්තනක් බෑ. කට්ටිය ගොඩාක් අය ගෙනම පළවා හරිමු. ගෝටා නේද? go home ගෝටා. එච්චරයි. ඊට පස්සේ full stop. එතනින් යා මොකද්ද වෙන්නේ? එතනින් යා මොකද්ද වෙන්නේ? නේද? මම කිව්වේ නැතත් අරලියගහ මන්දිරේ බෝඩ් අරලියගහ මන්දිරේ ගහලා දාලා මයිනා go home. පව්. මම කියන්නේ නැහැ. ඒකේ තිබ්බ එක. ඒ බෝඩ් එකේ ලියලා තියෙන එක. ඉතින් ඊට පස්සේ full stop. එතනින් යන්නේ මාවතක්. හැබැයි යන්න දිගු මාවත මොකද්ද? මේ ජන පීඩක පාලනය පළවා හරිමු. ජනතාවාදී පාලනයක් ගොඩ නැගීමෙන් මේ ප්‍රශ්නට උත්තර හොයන්න ඕන. එනිසා අපි විශාල සැලසුම් ප්‍රමාණයක් හදලා තිබෙන්නේ. අපි මේ වෙනකොට විශාලතම ජනතා ව්‍යාපාරයේ ජාතික ජන බලවේගය ගොඩනගලා තිබෙනවා. අපේ රටේ සාහිත්‍යදරයන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, දේශපාලන ක්‍රියාකාරකයන්, වෘත්තීය සමිති මේ සියල්ල ඒකාබද්ධ වෙමින් තිබෙනවා. තවත් පුළුල් කරන්න ඕන නම් අපි තවත් විවෘතයි. මේක අපි විසින් අපට විතරක් පවරාගත්තු පෝල්මක් උරුමකාරීත්වයෙන් එන ඔප්පුවක් නෙවෙයි. මේක අපිට විතරක් අපි පවරාගත්තු ඔප්පුවක් නෙවෙයි. මේක පොදු ජනතාව විසින් කළ යුතු කාර්යභාරයක්. ඒ සඳහා පොදු ජනතාව එකතු කරන්න, පොදු ජනතාව පෙළගස්සන්න, ගොඩනගන්න පුළුවන් පුළුල්තම මහජන ව්‍යාපාරය අප ගොඩනගනවා මේ කාර්ය ඉටු කර ගැනීම වෙනුවෙන්. ඒකයි කරන්න ඕන. ඒ සෝබ ගමට යන්න පාරම්පරික ශ්‍රී ලංකා කාර්ය කියලා අයින් කරන්න එපා. පාරම්පරික UNP කාර්ය කියලා අයින් කරන්න එපා. මුණ ගැහෙන්න. අපි ඔක්කොම එක නැවේ ගිලින්න යන්නේ. අපි ඔක්කොම එකට පීඩනයට මුහුණ දීලා තිබෙන්නේ. ඒ නිසා කිසිදු බෙදීම් තියාගන්න එපා. කිසිදු පරස්පරතා තියාගන්න එපා. ගොඩාක් ගෙඩි වැටිලා තියෙන්නේ. වැටිලානේ තියෙන්නේ. දැන් තියෙන හොඳින් ඇහිඳ ගන්න ඕන. හැබැයි වැටුණු අතර එකක් දෙකක් ඇති පණුව ගහලා වැටුණු. ඒක ප්‍රවේශයෙන් තෝරා බේරලා පැත්තකින් තියන්න. ඔච්චරයි.
නේද? ඔච්චරයිනේ. ඕන්නම් අල්ලලා හරවලා බලන්න පණුව ගහලාද කියලා. ඒක කමක් නැහැ. ඒකයි කරන්න ඕන. කරලා මේ රටේ සියලු ජනතාවට නායකත්ව දෙන්න පුළුවන්. මේ රට ගොඩනගන්න පුළුවන්. නව දිශාවකට මේ රට පරිවර්තනය කරන නව බලවේගයකට මේ රට ගබාර ගන්න වැඩේට අපි අත ගහමු. එවැනි සූදන එකතු වෙමු. පෙරටෙමු ඉදිරියටම කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.